අපි දැන් ඊළඟට පටන් ගන්නේ horizontal alignment කියන එක. අපි දැන් side distance එක කතා කරා. ඊළඟට horizontal alignment කියන එක. එතකොට මේ අපි side distance කතා කරපුවා use වෙන්නේ මෙතනින් එහාට තමයි horizontal alignment එකේ vertical alignment එකේ. ඉස්සෙල්ලාම අපි බලමු horizontal alignment එක කියන්නේ මොකක්ද කියලා. horizontal alignment එක කියලා ඇත්තටම කියන්නේ series of straight and circular curves. ඒ කියන්නේ straight and circular curves connected by transition curves. එතකොට වර්ග තුනක් තියෙනවා. straight, circular curves, transition curves කියලා. මෙතන curve වර්ග දෙකක් තියෙනවා. සහ straight කියන්නේ normally straight කෙලින් තියෙන පාරවල් කියන එක. ඊළඟට it indicates the path of the road in plan. ඒ කියන්නේ අපි උඩින් ඉඳන් බැලුවම කොහොමද පාර තියෙන්නේ කියන එක තමයි horizontal alignment එකෙන් තීරණය අපි horizontal alignment එකෙන් කියන්නේ. ඊළඟට designers need to maintain appropriate relationship between design speed and curvature and their relationship with side friction and super elevation. උඩ horizontal alignment එකේදී අපි design speed එකට අදාළ වෙන්න curve select කරගන්න එක සහ ඒවා super elevation සහ side friction එකත් එක්ක balance කරගන්න එක. මොකද curve එකක් ආපුවම අනිවාර්යෙන් අපිට super elevation හැම වෙලේම නෙමෙයි ගොඩක් වෙලාවට super elevation use කරනවා. එතකොට මේ super elevation value curvature එකයි අතර සම්බන්ධතාවය තියාගෙන ඒව design speed එකත් එක්ක relate වෙලා පාර appropriately design කරන එක තමයි horizontal alignment එකේදී අපි කරන්නේ. ඒකට අපිට මෙතන image එකේ පේනවා මේකේ අපිට පේන්නේ මේ ඔක්කොම alignment තියෙනවා. අපි උඩින් බැලුවම පේන විදිය මේක alignment එකක්, මේ තව alignment එකක්, මේ චුට්ටුටි alignment ගොඩක් තියෙනවා. ඒතර මේක තමයි අපි ඇත්තටම horizontal alignment එකක් කියන්නේ. horizontal alignment is path of the road in plan කියන එක. හරි. මෙතන තියෙනවා අපිට horizontal alignment එකේ මම කලින් කිව්වා වගේ අවස්ථා තුන tangent, curve, transition. ඒකට tangent එකක් කියන්නේ කෙලින් යන පාරක්. curve එකක් කියන්නේ අපේ curve එකක්. transition එකක් කියන්නේ curve එකයි tangent එකයි අතර අවස්ථාව. ඒ කියන්නේ transition curve කියන එක කියන්නේ සමහරවිට අපිට transition curve use කරන්නත් පුළුවන්, සමහරවිට use නොකර ඉන්න පුළුවන්. දැන් expressway එකේ වගේ නම් transition curve කියනවා use කරනවා. නමුත් normal road වලදී නම් transition curve use කරනවා ගොඩක්ම අඩුයි ලංකාවේ normal road design කරනකොට. මේ transition curve එකක් කියන්නේ අපි straight section එකක් සාමාන්‍යයෙන් බැලුවාම straight section එකක් බැලුවාම ඒකේ අපි දන්නවා පාරේ radius එක අනන්තයයි. ඒක infinity. ඊට පස්සේ මොකක් හරි curve එකකට ආවම ඒකට radius එකක් තියෙනවා. දැන් මෙතන radius එක 1000යි. දැන් මෙතන infinity තියෙන එකනා 1000ට එනකොට යම්කිසි දුරක් යනවා ඔය curve එක transit වෙන්න. ඒ කියන්නේ radius එක අනන්තයෙන් ඉඳන් 1000 දක්වා යම්කිසි දුරකින් transit කරනවා. මේකට අපි කියනවා spiral curve එකක්. එහෙම නැත්නම් transition curve එකක් කියලා. මේකට ස්පයිරල් කියලාත් කියනවා. මේ අනන්තයේ ඉඳන් 1000 දක්වා වෙනස් වෙන රීජන් එකට. එතකොට මේක ක්‍රම දෙකකින් මේක ට්‍රාන්සිෂන් කර්ව් එකක් දැම්මොත් මෙහෙම එනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් කෙලින්ම ට්‍රාන්සිෂන් කර්ව් එකක් දාන්න නැතුව අපි කියනවා ස්ට්‍රේට් එකටම ටැන්ජන්ට් එකක් ගහනවා කියලා. yes ටැන්ජන්ට් කර්ව් එකක් ගහනවා කියලා. එතකොට sorry ස්ට්‍රේට් එක තියෙනවා. ඊට පස්සේ ඕකටම අපි ටැන්ජන්ට් එකක් ගහනවා. ඒක මෙතන ට්‍රාන්සිෂන් එකක් නැතුව ඩිරෙක්ට්ලි ස්ට්‍රේට් එකෙන් කර්ව් එකට යන එකක් තියෙනවා. ඒකට කියන්නේ නිකම්ම ඩිරෙක්ට් ට්‍රාන්සිෂන් එකක් නැතුව කෙලින්ම කර්ව් එක ටැන්ජන්ට් එකට සෙට් කරනවා. මෙතනදී ට්‍රාන්සිෂන් කර්ව් එකක් හරහා යනවා. ඩ්‍රයිවර් කෙනෙකුට ඒක කර්ව් එකකින් ස්ට්‍රේට් එකකින් කර්ව් එකට යනකොට ඒක පොඩ්ඩක් ග්‍රැජුවලි ට්‍රාන්සිට් වුණොත් ඒක එයාට දැනෙනවා අඩුයි. සාමාන්‍යයෙන් මේ ට්‍රාන්සිෂන් එකෙන් කියන්නේ ඩ්‍රයිවර්ගේ වෙහිකල් පාත් එක කියන එක. ට්‍රාන්සිෂන් එක කියන්නේ ඩ්‍රයිවර්ගේ වෙහිකල් පාත්. යා ස්ට්‍රේට් එකෙන් කර්ව් එකට යන වෙහිකල් පාත් එක තමයි ට්‍රාන්සිෂන් එකෙන් දෙන්නේ ඇත්තටම. ඒතර මේක වැදගත් වෙන්නේ කර්ව් එකේ රේඩියස් එක අඩු වෙන අවස්ථාවකදී. දැන් අපිට කියන්නේ ස්ට්‍රේට් සාපේක්ෂව ෂාප් කර්ව් එකක් තියෙනවා නම් එතකොට ටැන්ජන්ට් එක මේ ට්‍රාන්සිෂන් එකක් ඕමනා වෙනවා. අපි හිතමු ලොකු රේඩියස් එක දැන් මෙතන හැටියට නම් අපේ පාරේ අපි හිතමු ස්පීඩ් එක මේ පාරේ ස්පීඩ් එක 50යි නම් මේ පාරේ ස්පීඩ් එක 50යි නම් මේ ට්‍රාන්සිෂන් එක ඕමනා වෙන්නේ නැහැ. මොකද 50න් යන ස්පීඩ් එකට 1000ක් යනකොට ඒ 1000 කියන රේඩියස් එක ලොකු රේඩියස් එකක් 50 ස්පීඩ් එකට බලනකොට. එතකොට මේ ට්‍රාන්සිෂන් එක ඕමනා වෙන්නේ නැහැ. නමුත් මෙතන මේ 50 ස්පීඩ් එකේ මෙතන රේඩියස් එක තිබ්බේ අපි හිතමු 30ක් විතර කියලා නැත්නම් 40ක් කියලා. එහෙම වුණොත් මේ ට්‍රාන්සිෂන් එක උමනා වෙන්න පුළුවන්. මොකද ඒ කර්ව් එක ෂාප් එහෙනම් ස්මූත්ලි ඒ කර්ව් එකට ගන්න පුළුවන්කම තියෙනවා.
එතකොට ස්පීඩ් එකත් එක්ක මේ ට්‍රාන්සිෂන් එක කොහොමනා වෙනවද නැද්ද කියන එක තීරණය වෙනවා. ස්පීඩ් එක වැඩි වෙනකොට ට්‍රාන්සිෂන් එක කොහොමනා වෙන්න තියෙන රේඩියස් එක වැඩි වෙනවා. නමුත් ලොකු රේඩියස් එක ලොකු වෙන්න ට්‍රාන්සිෂන් එක කොහොමනා වෙන්නේ නැති වෙනවා. මොකද අර රේඩියස් එක ලොකු නිසා ස්මූත් ගතිය නිකම්ම රේඩියස් එකෙන්ම අරන් දෙනවා. කර්ව් එක පොඩි වෙන ට්‍රාන්සිෂන් එකක් අවශ්‍ය එන ඕනි අවශ්‍යතාවක් තියෙනවා. කර්ව් රේඩියස් එක වැඩි වෙන අපි ට්‍රාන්සිෂන් එකක් දාන්න පුළුවන්. දැම්ම කියලා ඒක ඩ්‍රයිවර්ට ලොකු ෆීලිං එකක් නැහැ. මොකද රේඩියස් එක ලොකු නිසා. හරි. දැන් මම අර ඉන්ෆර්මේෂන් වොමනා වෙනවා කර්ව් එකක යනකොට වාහනයකට. දැන් මම කලින් ස්ලයිඩ් එකේ මෙතන තියෙනවා some curves require super elevation. අපි බලමු මේ super elevation වොමනා වෙන්නේ කියලා. අපි physics වල ඉගෙන ගන්නවා movement along a circular path කියන්නේ මේ circular path එක වාහනයක් යනකොට මෙයාට කේන්ද්‍ර අපසාරී බලයක් මෙයාට ෆීල් කරනවා. මොකද වාහනේ එකකින් එළියට යන්න වගේ තේරෙනවා. ඒක බැලන්ස් කරන්නේ එකක් කාරණා දෙකකින් ඒක බැලන්ස් කරනවා. එකක් තමයි මේ ඇතුළට තියෙන ෆ්‍රික්ෂන් ෆෝස් එක. ඒ කියන්නේ ටයර් වලයි පේමන්ට් එකේ ටයර් වල පේමන්ට් සර්ෆේස් එකේ තියෙන ෆ්‍රික්ෂන් එකෙන් මෙයා එළියට යන්න දෙන්නේ නැතුව මේ පැත්තට අල්ල ගන්නවා. ඊළඟට පාරේ ඉන්ක්ලිනේෂන් එක. ඒකට කියනවා සුපර් එලිවේෂන්. මේ පැත්තට තියෙන ඉන්ක්ලිනේෂන් එක. එහෙම නැත්නම් සුපර් එලිවේෂන් එකෙන් මෙයා එළියට යන එක පොඩ්ඩක් වළක්වනවා. ඒතකොට ඔය දෙක එකතු වෙලා තමයි වාහනේ එළියට යන එක වළක්වන්නේ. දැන් කර්ව් එකක යනකොට ඇත්තටම අපිට කර්ව් රේඩියස් එක වැඩි වෙනවා නම් සුපර් එලිවේෂන් එක වුණා නොවෙන්න ඉඩ තියෙනවා. නමුත් කර්ව් රේඩියස් එක අඩු වෙනකොට මේ වගේ සුපර් එලිවේෂන් එකක් දෙන්න වෙනවා පාරේ වාහනේ එළියට යන එක නවත්තන්න. එතකොට මේ සුපර් එලිවේෂන් එක වුණා වෙන්න අවශ්‍ය කාරණා තමයි counteract the effect of centrifugal force. ඒ කියන්නේ මේ එළියට යන force එක මේවා කරන්න retard sliding or overturning නම් මේ කියන්නේ සමහරවිට වාහනයක් පෙල්ලෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ අපිට වුණාට වැඩි සුපර් එලිවේෂන් එකක් දැම්මොත් බර වාහනයක් වගේ දෙයක් පාරමැද වුණත් පෙල්ලෙන්න පුළුවන්. මොකද සුපර් එලිවේෂන් එක වැඩි කම නිසා. ඒකට අපි සුපර් එලිවේෂන් කියන එක හරියට තීරණය කරගන්නවා. ඊළඟට allow more uniform speed. දැන් කර්ව් එකක යන වෙලාවක මේ කර්ව් එකේ යනකොට සුපර් එලිවේෂන් එක නැත්නම් ඩ්‍රයිවර් ෆීල් වෙනවා මේක වාහනේ ඉලට යනවා වගේ. ඒ වෙලාවට ඩ්‍රයිවර් මොකද කරන්නේ? යාට ෆීලිං එක අප්සෙට් නිසා යා ස්පීඩ් එක අඩු කරනවා. යුනිෆෝම් ස්පීඩ් එකෙන් යන්න බැරි වෙනවා. දැන් හරියට සුපර් එලිවේෂන් දාලා තිබ්බනම් යාට ස්ට්‍රේට් එකේ එන ස්පීඩ් එකෙන්ම කර්ව් එකෙනුත් යන්න පුළුවන් සුපර් එලිවේෂන් එක දාලා දෙනවා. මොකද යාට රේඩියට යන ෆීලිං එක ලොකුවට දැනෙන්නේ නැති නිසා. ඊළඟට allow use of smaller radius curves. ඒ කියන්නේ අපිට සුපර් එලිවේෂන් දැම්මම ස්පීඩ් එක නියතව තියාගන්න පුළුවන් හින්දා අඩු රේඩියස් වලින් ඒ ස්පීඩ් එකට එන්න පුළුවන්. ඒ කියන්නේ මම පස්සේදී උදාහරණ විදියට කියලා දෙන්නම්. රේඩියස් එක 30ක් තියෙන අවස්ථාවක රේඩියස් එක 35ක් තියෙන අවස්ථාවක ස්පීඩ් එක 30 නම් සුපර් එලිවේෂන් එක 2.5 ඕන. ඊළඟට රේඩියස් එක මේක රේඩියස් එක අපි හිතමු 30ක් කියලා. මේ රේඩියස් එක 30ක් වෙන වෙලාවට මේ රේඩියස් 30ක් වුණොත් සුපර් එලිවේෂන් එක ඕනි 3යි. ඒතර සුපර් එලිවේෂන් 3ක් දැම්මොත් රේඩියස් එක 30ට ගන්න පුළුවන්. කියන්නේ අපිට රේඩියස් එක 35 කියන්නේ ලොකු ලෑන්ඩ් එකක් යනවා. රේඩියස් එක 30යි කියන්නේ ලෑන්ඩ් එකේ ප්‍රමාණය අඩු වෙනවා. හරි. ඒතර සුපර් එලිවේෂන් වලින් පුළුවන් අපිට පාරේ වුණා වෙන ලෑන්ඩ් එක අඩු කරන්න. අඩු ලෑන්ඩ් එකකින් අපි අඩු එක්වේෂන් එකකින් අපිට වැඩේ කරගන්න පුළුවන්. ඒකට සුපර් එලිවේෂන් වැදගත් වෙනවා. හරි. මේක තමයි සුපර් එලිවේෂන් අරගන්න අපිට තියෙන ඉක්වේෂන් එක. සුපර් එලිවේෂන් දැන් අපි මෙතන මේ වාහනයක් සර්කියුලර් මෝෂන් එක කියන්නේ මේක ස්ලෝප් එකක. ඒ කියන්නේ මේක අපි හිතන්නකෝ මේ පැත්තට පාරේ සෙන්ටර් ලයින් එක මේ පැත්තේ හිටිය මෙතන වාහනේ යනවා නම් මෙයාට මේ තියෙන බලපාන බලයන් ටික තමයි මෙතන මාක් වෙලා තියෙන්නේ. මේ පැත්තට කේන්ද්‍ර අපසාරී බලය, මේ පැත්තට ෆ්‍රික්ෂන් එක සහ වාහනේ බරෙන් යන සංරාජික, ඊළඟට උඩ අතර ප්‍රතික්‍රියාව තියෙනවා. ඒක මේ ඔක්කොම අපි සමීකරණ විසඳුවොත් එහෙම අපිට අන්තිමට එන්නේ මෙන්න මේ වැලියු එක. ඒ කියන්නේ මෙතන මේ v වර්ග කියන්නේ mv වර්ග a කියන එක එහෙම ඇවිල්ලා mv වර්ග g කියන එක ඇවිල්ලා එන උත්තර තමයි අර අපි මේ f සමාන m දාලා එන එකේ බල සමතුලිත කරලා තියෙන්නේ. E කියන්නේ සුපර් එලිවේෂන් එක. අතර මේ θීටා කියන එක තමයි අතර අපි අන්තිමට tan θීටා කියන එක තමයි E කියන එක කියලා ගන්නෙ. E කියන්නේ සුපර් එලිවේෂන් එක. ඊට F කියන්නේ coefficient of side friction. මම දැන් කලින් කිව්වා friction වර්ග දෙකක් තියෙනවා කියලා. එකක් පාර දිගේ යන එක, ඒක longitudinal friction එක. අනිත් එක තමයි side friction කියලා. කියන්නේ මේකේ තියෙන පාර හරහා යන එක. අපි යන පාරට
ලම්බකව තමයි වාහනේ යන දිශාවට ලම්බකව තමයි මේ ෆ්‍රික්ෂන් එක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒක coefficient of side friction කියන එක බලපානවා. ඊළඟට වාහනේ ඩිසයින් ස්පීඩ් එක යනවා ඩිසයින් ස්පීඩ් එක පාරේ ඊළඟට curve radius එක. එතකොට මේක තමයි සාමාන්‍යයෙන් බලපාන්නේ. නමුත් අපි මේ ෆැක්ටර්ස් බැලුවොත් දැන් මෙතන තියෙනවා E + F සමානයි v²/127r. ඒත් අපි පාරක් ඩිසයින් කරනකොට මෙතන තියෙනවා ෆැක්ටර්ස් හතරක්. v e f r කියලා. දැන් v කියන එක කොහොමද අපි දන්නවා අපි ඩිසයින් ස්පීඩ් එක කලින් සිලෙක්ට් කරලානේ තෝරන්නේ. ඊට තව ෆැක්ටර්ස් තුනක් තියෙනවා e f සහ r කියන ඒවා. එතකොට පාර ඩිසයින් කරන එකට ලේසිම වෙන්නේ කොයි ෆැක්ටර් එකෙන් බලන එකද? ඒ කියන්නේ මේක ඩිසයින් කරන්න ලේසිම වෙන්නේ රේඩියස් කියන ෆැක්ටර් එකට. මොකද අපි රේඩියස් එකනේ කන්ට්‍රෝල් කරන ලේසිම පාර හදනකොට. සුපර් එලිවේෂන් එකත් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. නමුත් රේඩියස් එක කන්ට්‍රෝල් කරන්න ලේසි. පාර ඩිසයින් කරනකොට රේඩියස් එක තමයි ගොඩක් වෙලාවට කන්ට්‍රෝල් කරන්නේ. රේඩියස් එක තමයි සුපර් එලිවේෂන් උත් කන්ට්‍රෝල් කරගන්න වෙන්නේ. يعني රේඩියස් එකට අදාළව තමයි සුපර් එලිවේෂන් උත් දාන්නේ. අපිට ඩිසයින් කරනකොට ලේසිම වැඩේ තමයි සුපර් එලිවේෂන් මේ රේඩියස් එක කන්ට්‍රෝල් කරන එක. ඉතින් අපි මේ ඉක්වේෂන් එක හදා ගන්නවා රේඩියස් එකට අදාළව. හරි. මේ අර ඉක්වේෂන් එකේම රේඩියස් එක උක්ත කරලා මෙතන තියෙනවා. හරි. එතකොට රේඩියස් එක මිනිමම් වෙන්නේ. ඒ කියන්නේ අපි ඇත්තටම ඩිසයින් කරනකොට ගන්න ඕනේ මිනිමම් රේඩියස් එක මැක්සිමම් එක නෙවෙයි මිනිමම් එක. මිනිමම් එකට වැඩි රේඩියස් එකක් තිබ්බොත් අපේ අවශ්‍යතාවය ඉෂ්ට වෙනවා. ඒක මිනිමම් රේඩියස් එක අපිට ලැබෙන්නේ මෙතන දැන් මෙතන මේ r මේ r මම මෙතනට ගෙනාවොත් මේ e + f කියන කොටස මෙතන යටට එනවා. එතකොට අපිට නිකම්ම පැහැදිලි වෙනවා එතන E සහ F maximum වුණොත් තමයි R minimum වෙන්නේ. එතකොට අපි ඩිසයින් කරනකොට E F max සහ F max කියන වැලියු දෙක අරගෙන ඒකට අදාළව R minimum හොයාගන්න එක තමයි කරන්නේ. එතකොට මේකදී අපි මුලින්ම බලමු maximum super elevation එක සහ maximum side friction එකට බලපාන factors. super elevation එකට බලපානවා terrain එක. terrain එක rolling ද mountainous ද නැත්නම් flat ද කියලා. කියන්නේ flat terrain එකදී සමහරට අපිට ලොකු super elevation වලට යන්න උවමනාවක් නැති වෙන්න පුළුවන්. mountainous terrain එකේ සමහරට ලොකු super elevation වලට යන්න උවමනාවක් සිදු වෙන්න පුළුවන්. මොකද mountainous terrain එක ගොඩක් වෙලාවට ලොකු curves තියෙනවා. ලොකු නෙමෙයි sharp curves තියෙනවා. ඒතකොට ලොකු super elevation වලට යන්න වෙන්න ඉඩ තියෙනවා. ඊළඟට urban area එකක්ද rural area එකක්ද? urban area එක වගේ නම් අපි ලොකුවට super elevation දාන්නේ නැහැ. ඊළඟට frequency of slow moving vehicles who might be affected by high super elevation rate. ඒ කියන්නේ slow moving vehicle කියන්නේ ලොකු ලෝරි බරපතල ගත්ත ලොකු vehicle load එක කරගෙන ලොකු ලෝරි වගේ ලොකු super elevation ඇතිව සමහරට ඒ වගේ අර වාහනේ overturn වෙන්න හැකියාවක් තියෙනවා. right. ඊළඟට side friction factor. side friction factor එක නැත්නම් F max. ඔක control වෙන්නේ වාහනේ speed එකයි ඊළඟට අර side friction එක මේ longitudinal friction එක වගේම පාරේ roadway surface එකයි condition එකයි tire condition vehicle condition එක කියන්නේ tire condition සහ road surface එක condition අතර conditioning අපි කිව්වොත් එහෙම මේ මොකක් හරි ගිවිච්ච tire එකක් තිබ්බොත් side friction එක හරියට අපිට අපි හිතන side friction value එක අපිට හම්බෙන්නේ නැහැ වාහනේ එළියට යන එක නවත්තන්න. ඊළඟට පාර තෙත wet condition එක තිබ්බොත් අපිට අපි හිතන side friction එක හම්බෙන්නේ නැති වෙන්න පුළුවන් ඒ surface එකෙන්. හරි අපි ඊළඟට අපි බලමු RDA guideline එකට අදාළව super elevation කොහොමද කියන්නේ කියලා. මේකෙදි maximum super elevation එක කියන එක අපි ගන්නේ මෙතන Emax කියන එක rolling flat සහ mountainous terrain වලට දීලා තිනවා. open area කියන්නේ සාමාන්‍යයෙන් rural area එක ලොකු development එකක් නැති එකක්. built up area එකක් කියන්නේ urban area එකක් වගේ. built up area එක නම් සහ open area එක flat terrain එකේ නම් 6 ගන්න කියනවා. rolling terrain එකේ නම් 8 ගන්න කියන open area එක built up එක 6 ගන්න කියනවා. mountainous එකක open area එක 10 ගන්න කියනවා. built up area එක 6 ගන්න කියනවා. නමුත් generally මම දැකලා නැහැ මට experience වෙලා නැහැ මේ 8 හෝ 10 කියන super elevation අපි ගොඩක් වෙලාවට 6න් නවත්ත ගන්නවා. එතනින් එහාට යන්න දෙන්නේ නැහැ super elevation එක. ගොඩක් වෙලාවට මේ 6 තමයි maximum කියලා ගන්න 8 හෝ 10 කියන value ගන්න නැහැ. නමුත් RD එකේ දීලා තිබ්බට ගණනවා නම් ගොඩක්ම අඩුයි. personally මට කවදාවත් use වෙලා නැහැ මගේ මම කරපු design වල. ඊළඟට side friction value එක දීලා තියෙනවා. මේකත් road surface එක
type එක මත දෙකක් දීලා තියෙනවා bituminous road එකක් නම් මේ value ටික gravel surface එක නම් මේ value ටික ගන්න කියලා gravel surface එක අපිට ඔයාලට calculate කරන්න ඉන්නේ නැහැ. ඔයාලට bituminous surface එකක් තමයි එන්නේ. එතකොට මේකේ තියෙන්නේ ඒ value ටික. දැන් අපිට මේ max කියන එකට යොදා ගන්න ඕනේ මේ 0.21 කියන එක. එතකොට දැන් මේ equation එකට දැම්මට පස්සේ මේ r min කියන එකට e max f max උත්තර ටික දැම්මට පස්සේ අපිට එන උත්තර ටික මෙතන දීලා තියෙනවා. මේක හැටියට super elevation 2.5. ඒ කියන්නේ මේ වගේ දෙයක්. පාරක කර්ව් එකක් ආපස්සේ පාර මෙන්න මේ වගේ හැඩයකට ආවොත් අපි පාරේ එක පැත්තක් මයිනස් විදියට සුපර් එලිවේට් වෙනවා අනිත් පැත්ත ප්ලස් විදියට සුපර් එලිවේට් වෙනවා. අපි හැම වෙලේම සුපර් එලිවේෂන් කියන්නේ ප්ලස් පැත්ත ඒකේ. ඒ කර්ව් එකේ ප්ලස් පැත්ත. එතකොට මේ සුපර් එලිවේෂන් එක මේ රේඩියස් එක 30ක් සොරි ඩිසයින් ස්පීඩ් එක 30ක් වෙන අවස්ථාවක රේඩියස් එක 35ක් වුණොත් සුමයි සුපර් එලිවේෂන් එක 2.5 නැත්නම් සුපර් එලිවේෂන් එක 2.5ක් වෙන්න රේඩියස් එක 35ක් වුමනා වෙනවා. ඒ වගේ රේඩියස් එක 30ක් වෙනවා නම් සුපර් එලිවේෂන් 3ක් තමයි යූස් කරන්නේ. රේඩියස් එක 30ක් කරාම සුපර් එලිවේෂන් 4 මේ හැම අවස්ථාවකටම මේක තමයි දීලා තියෙන්නේ. නමුත් අපි ගොඩක් වෙලාවට ගන්න මේක තමයි 30 තමයි ගන්නෙ. දැන් රේඩියස් එක 30 આવොත් එහෙම 3 තමයි ගන්නෙ සුපර් එලිවේෂන් එක කියලා. අපි තුමු ඩිසයින් ස්පීඩ් එක 50යි කියලා. ඩිසයින් ස්පීඩ් එක 50 වුණොත් දැන් උදාහරණයක් විදිහට මට මෙහෙම කර්ව් එකක් දාන්න තියෙනවා පාරේ. අපේ පාරේ ඩිසයින් ස්පීඩ් එක 50යි. එතකොට මගේ ඩිසයින් ස්පීඩ් එක 50 නම් අපි තුමු රේඩියස් එකක් මට තියෙනවා 102ක රේඩියස් එකක් තියෙනවා. එහෙමනම් මම යූස් කරන ඕන සුපර් එලිවේෂන් එක මොකද්ද? 105ක් වුණොත් 2.5යි 102ක් වුණොත් 3ක් ගන්න ඕනේ. 105ට වැඩි නම් තමයි 2.5 ගන්නෙ. එහෙනම් 102 කියන්නේ 1.5ට අඩුයිනේ. එහෙනම් මේ අතර තියෙන තැන 102 කියන්නේ මේ දෙක අතර තියෙන තැනක්. ඒතකොට අපි මේ දෙක අතර වැලියු ගන්න දශම ස්ථාන ගෙලින්ම මේක නැත්තම් මේක ගන්නෙ. දැන් මෙතන අතර 102 තියෙන මෙතනනේ. එහෙනම් සුපර් එලිවේෂන් එක 3 ගන්න ඕනේ. අපි හිතමු ඩිසයින් ස්පීඩ් එක 70ට කරනවා. අපේ රේඩියස් එක අපි හිතමු 210යි කියලා. එහෙනම් 210 මෙතනට. එහෙනම් මෙතනින් අපි මෙතනට ආවා. මෙතනට ආවම එහෙනම් 33 නෙමෙයි ගන්න ඕනේ. 4 සුපර් එලිවේෂන් එක 4 වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ඔයාලා ඩිසයින් කරන අපි සිවිල් 3D එකෙන් පාර ඩිසයින් කරනකොට ඕගොල්ලෝ පාරේ කර්ව් එකක් දානවා. මේකේ කර්ව් එක දැන් ඕගොල්ලන්ගේ ඩිසයින් ස්පීඩ් එක අපි හිතමු 70යි කියලා. 70යි. ඔයාලා රේඩියස් එකක් දානවා. මොකක්ද අපි දාන රේඩියස් එක බලමු 190 කියලා. 190යි රේඩියස් එක දැම්මා. හරි. 190 කියන්නේ මෙන්න මෙතනට වැටෙන සුපර් එලිවේෂන් එක 6ක් වෙන්න ඕනේ අපිට. සුපර් එලිවේෂන් එක 6ක් එන්න ඕනේ. ඊළඟට අපි බලනවා සුපර් එලිවේෂන් එක 6ක් වැඩි වැලියු එකක්නේ. එහෙනම් අපිට මේක ඉම්ප්‍රූව් කරගන්න බැයිද? මේ රේඩියස් එක 195ට ගන්න පුළුවන්. ඒ කියන්නේ 195ට ගන්නකොට ප්‍රශ්නයක් එනවද පාරේ? ඒක 205ට ගන්න පුළුවන්. 215ට 225ට. ওই වැලියු වලට ගත්තාම පාරේ ප්‍රශ්නයක් වෙන්නේ නැත්නම් 225ටම අරන් තියෙනවා. මොකද සුපර් එලිවේෂන් එක අඩු තරමට පාර ගොඩක් කම්ෆර්ටබල්. සුපර් එලිවේෂන් එක වැඩි වෙනවා කියන්නේ පාර හොඳට ගියත් රේඩියස් එක අඩුයිනේ. ඒතකොට කම්ෆර්ටබල් ගතිය පොඩ්ඩක් අඩුයි. ඒක අපි බලනවා ක්‍රිටිකල් එකම තියන්න නැතුව පොඩ්ඩක් හොඳ එකක් ඒලාට තියාගන්න පුළුවන්ද කියලා. මෙතන ඒක තමයි සුපර් එලිවේෂන් ටේබල් එකෙන් අපි බලන්න ඕනේ. දැන් මෙතන 70ක් නම් මෙතන 190ට නැතුව මට 195ට තිබ්බොත් සුපර් එලිවේෂන් එක 5ක් කරන්න පුළුවන්. ඊළඟට 205ට ගන්න පුළුවන් නම් 4ක් කරන්න පුළුවන්. දැන් ඊළඟට තව දෙයක් තමයි සුපර් එලිවේෂන් එක අපි අඩු කරනවා කියන්නේ ඒ වගේ තැන කියන්නේ මැටීරියල් ක්වොන්ටිටි එකත් අපිට අඩු කරන්න පුළුවන්. මොකද සුපර් එලිවේෂන් එක වැඩි වෙනවා කියන්නේ ඒ ප්‍රමාණය මැටීරියල් ප්‍රමාණයක් අපිට වැඩිපුර දාන්න වෙනවනේ ඊටකේ. ඒකට මේ මැටීරියල් ප්‍රමාණය අඩු කරන්න පුළුවන් සුපර් එලිවේෂන් එක අඩු කර ගන්නවා කියන්නේ. ඊළඟට අපි දැන් මෙච්චරලා කතා කරේ මැක්සිමම් සුපර් එලිවේෂන් එක ගැන. ඊළඟට බලමු හරි ඊළඟට අපි බලමු මිනිමම් සුපර් එලිවේෂන් කියන එක. මිනිමම් සුපර් එලිවේෂන් කියන්නේ අපිට මැක්සිමම් සුපර් එලිවේෂන් එකක් තියාගන්න පුළුවන්. දැන් මිනිමම් සුපර් එලිවේෂන් එක කාර්යයක තර්ක කරන්න පුළුවන්. අර මම කියවනේ මැටීරියල් ප්‍රමාණය අඩු කරගන්නනේ හදන්නේ. අඩු කරගන්න පුළුවන් අපිට සුපර් එලිවේෂන් එක නැතුව පාර ෆ්ලැට්ම තිබ්බොත්. ඒ කියන්නේ මෙහෙම දැන් අපි ගොඩක් ලාට අපි පාරවල් වල දැකලා තියෙන්නේ මෙහෙම පාර ගොඩක් ලාට ස්ට්‍රේට් සෙක්ෂන් එකේ මෙහෙම පාරක් තියෙනවා.
නමුත් ඕනනම් අපිට මෙහෙම ෆ්ලැට් හදන්නත් පුළුවන්. ඒකට ෆ්ලැට් වුණාම වෙන යන මැටීරියල් ප්‍රමාණයක් ටිකක් අඩු වෙනවනේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඕකට අපි යම් කිසි සුපෙරියේෂන් එකක් තියෙනවනේ මොකද ඩ්‍රේනේජ් සඳහා. මොකද පාරට එකතු වෙන වතුර ටික පාරේ දෙපැත්තට වතුර බහැලා යන්න ඕනේ. ඩ්‍රේනේජ් සඳහා යම් කිසි සුපෙරියේෂන් එකක් අපි අනිවාර්යෙන් තියන්න වෙනවා. ඒ ඩ්‍රේනේජ් සඳහා තියෙන සුපෙරියේෂන් එක අපි කියනවා ඒ මිනිමම් සුපෙරියේෂන් එක. ඒක normal cross fall එක කියලා කියනවා. normal cross fall එක එහෙම නැත්නම් normal cam එක නැත්නම් cam එක ඔහොම එක version ගොඩක් තියෙනවා. ඒකට කියන්නේ minimum superelevation කියන්නේ පාරේ curve එකක් නැතුව straight section එකකදී මෙන්න මේ superelevation එකෙන් යන්න ඕනේ කියලා තමයි කියන්නේ. සමහරවිට curve වල වුණත් මේ superelevation එකෙන් යන අවස්ථා තියෙන්න පුළුවන්. generally normal cross fall එක කියන්නේ අපි පාරේ තියාගන්න ඕනේ minimum superelevation එක. ඊළඟට ලංකාවේදී මේකට minimum superelevation එකට ගන්න value එක -2.5%. එහෙම නැත්නම් ඍණ 2.0 මේක තමයි ලංකාවේ value එක. අනිත් වෙනස් වෙන ඔස්ට්‍රේලියාවේ ගත්තොත් ඍණ 3ක් වගේ වෙනවා. ඇමරිකාවේ වගේ ගත්තොත් ඍණ 2 ඍණ 1 වගේ වලට යනවා. නමුත් ජෙනරලි ලංකාවේ asphalt pavement වලට යූස් කරන ඍණ 2.5 කොන්ක්‍රීට් නම් අපි ඍණ 2 වගේ value එකක් ගන්නවා. ඒක ඇවිල්ලා super elevation නැති straight section එක පාරේ තියෙන slope එක. හරි. හරි. ඊළඟ ස්ලයිඩ් එකට යන්න. ඊළඟට තව දෙයක් තියෙනවා adverse cross fall කියලා. adverse cross fall කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. දැන් අපි හිතමු අපේ රේඩියස් එක වැඩි වෙනකොට මම ඔයාලට කිව්වා රේඩියස් එක වැඩි වෙනකොට දැන් රේඩියස් එක වැඩි වෙනකොට දැන් මම කලින් කිව්වා වගේ මෙහෙම වාහනයක් වම යනවා නම් මේ පැත්තට ෆ්‍රික්ෂන් ෆැක්ටර් එක බලපානවා මේ පැත්තට කේන්ද්‍ර අපසාරී බලය බලපානවා. මේ කේන්ද්‍ර අපසාරී බලය මේ පැත්තට යනකොට ෆ්‍රික්ෂන් ෆැක්ටර් එක සහ මේ සුපර් එලිවේෂන් වලින් කන්ට්‍රෝල් කරනවා මේ එළියට යන එක. ඒක දැන් කර්ව් රේඩියස් එක වැඩි වෙනකොට එක අවස්ථාවක් එනවා අපිට සුපර් එලිවේෂන් නැතුව සුපර් එලිවේෂන් එකක් අවශ්‍ය නැතුව මේ පාරේ ඝර්ෂණයෙන් නැත්නම් සයිඩ් ෆ්‍රික්ෂන් එකෙන් විතරක් පාරෙන් එළියට වාහනේ යන එක නවත්තන්න කියන්නේ. සුපර් එලිවේෂන් එකක් ඕනේ. දැන් පාර මෙහෙම තිබ්බත් මේක මෙහෙම තියෙද්දි මේක හැපිටුම් මෙහෙම තියෙනෙත් පාරේ කර්ව් එකක පාර මේ විදිහට තියෙනෙත් කර්ව් එකකදී සුපර් එලිවේෂන් නැතුව ඒ වගේ වෙලාවක උනත් පාරේ මේ ඝර්ෂණයෙන් පුළුවන් පාරේ වාහනේ එළියට යන එක නවත්තන්න. ඒ කියන්නේ රේඩියස් එක වැඩි වෙනකොට ඒ තත්ත්වය එනවා. සුපර් එලිවේෂන් නැතුව වුණත් මේක ඝර්ෂණයෙන් විතරක් එයාට හැකියාව තියෙනවා පාරේ වාහනේ එළියට යන එක නවත්තන්න. අන්නේ රේඩියස් එකට කියනවා. ඒ කියන්නේ ඒ ඝර්ෂණය අපිට හම් වෙන රේඩියස් එකට අපි කියනවා ඇඩ්වර්ස් ක්‍රොස් ෆෝල් එක කියලා. ඇඩ්වර්ස් ක්‍රොස් ෆෝල් එක කියලා. ඒකට ඒ වෙලාවට අපි ඇත්තටම සුපර් එලිවේෂන් එකක් තියන්නේ නැහැ. ඒ වෙලාවට අපි හැම වෙලේම තියන්නේ මේ නෝමල් ක්‍රොස් ෆෝල් එක -2.5 කියන එක. පාරේ normal cross fall එක -2.5 තියන්නේ. එතකොට ඒකට අදාළ එක ස්පීඩ් එකට අදාළව තියෙන රේඩියස් එක තමයි මේ දීලා තියෙන්නේ. මේ කැල්කියුලේෂන් එකේදී අපි ගන්නවා side friction Fmax කියන්නේ side friction factor එක open area එක නම් 0.6 built up area එක නම් 0.7 කියලා. එතකොට ස්පීඩ් එක 30 වෙනකොට open area එකක් නම් අපි කරන්නේ පාර රේඩියස් එක 205ට වඩා වැඩි වැලියු එකක් දැම්මොත් සුපර් එලිවේෂන් ඕනි නැහැ කියලා. දැන් අපිට ජෙනරලි මම මෙතන උදාහරණයක් ගියොත් එහෙම මේ උදාහරණයට ගියොත් අපිට හිතෙන්න පුළුවන් කර්ව් එකක් නම් 35ට වැඩි ඕන රේඩියස් එකකට කර්ව් එකක් නම් 35ට වැඩි ඕන රේඩියස් එකකට සුපර් එලිවේෂන් 2.5 දාන්න ඕන කියලා අපිට හිතෙන්න පුළුවන්. නමුත් එහෙම නැහැ. 35ට වැඩි වුණත් 205ට වැඩි වුණොත් එහෙම 205ට වැඩි වුණොත් සුපර් එලිවේෂන් දාන්න ඕනේ නැහැ. එතකොට වෙන්න ඕනි 2.5 නෙමෙයි -2.5 කියන්නේ normal cross fall එක. ඊළඟට අපහු එතනට ගිහිල්ලා අපි බලමු. එතන අපි හිතමු ඩිසයින් ස්පීඩ් එක 50යි කියලා. අපි හිතමු මේක මේ built up area එකක් කියලා. built up area එක න රේඩියස් එක 440ට වඩා වැඩි වුණොත් සුපර් එලිවේෂන් දාන්න ඕනේ නැහැ කිසිම වෙලාවක. එතන -2.5 තිබ්බනම් ඇති. ඒ වගේ මේ ඩිසයින් ස්පීඩ් එක 70 නම් අපි හිතමු ඕපන් ඒරියා එකක් නම් මෙතන 1100 භාග රේඩියස් එකට වඩා වැඩි රේඩියස් එකක් පාරේ තියෙනවනම් අපි සුපර් එලිවේෂන් දාන්න ඕනේ. එතනක normal cross fall එක නැත්නම් adverse cross fall value එක තිබ්බනම් ඇති. ඒක තමයි ওই adverse cross fall එකෙන් කියන්නේ. ඊළඟට මෙතනින් එහාට අපිට ඕන මොනවා වෙන්නේ සුපර් එලිවේෂන් ගැන කතා කරන එක.
එතනදී සුපර්ලේෂන් ගැන කතා කරනකොට මම අර කලින් කිව්වා වගේ අපිට තියෙන්නේ ස්ට්‍රේට් කර්ව්ස් තමයි ඊළඟට ට්‍රාන්සිෂන් කර්ව්ස් තියෙනවා මම කිව්වා වගේ ට්‍රාන්සිෂන් කර්ව් ලොකුවට අපිට යූස් වෙන්නේ නැහැ එතකොට අපිට සර්කියුලර් කර්ව් කියලා තියෙනවා ඒක තමයි සර්කියුලර් කර්ව් එකක් කියන්නේ නිකන් සාමාන්‍ය නෝමල් කර්ව් එකක් කියන එක අපි පාරක විදිහට දැක්කොත් එහෙම මේ වගේ නෝමල් කර්ව් එකක් තියෙනවා නැත්නම් මේ සිම්පල් කර්ව් එකක් කියන එක ඊළඟට අපිට ට්‍රාන්සිෂන් කර්ව් තියෙනවා මම කිව්වේ ටැන්ජන්ට් එකකින් ඉඳන් කර්ව් එකකට යනකොට එන ට්‍රාන්සිෂන් එක කියලා රේඩියස් ට්‍රාන්සිෂන් එක සමහරට මේක කර්ව් එකකින් කර්ව් එකට යනකොට නම් ට්‍රාන්සිෂන් එකක් දෙන්න වෙන අවස්ථා තියෙනවා RDA ගයිඩ්ලයින් එක කියන අපිට ඒක ලොකුවට යූස් වෙන්නේ නැහැ නමුත් එක්ස්ප්‍රස් වේ වගේ කරද්දී ඒක යූස් වෙනවා ඊළඟට රිවර්ස් කර්ව් කියලා જાතියක් තියෙනවා රිවර්ස් කර්ව් කියන්නේ පාරේ එක ඩිරෙක්ෂන් එකකට කර්ව් එකක් ඇවිල්ලා ඒක අනිත් පැත්තට මාරු වෙනවා. ඒතර රිවර්ස් කර්ව් වල ටයිප් දෙකක් තියෙනවා. එකක් ටැන්ජන්ට් එකක් නැතුව රිවර්ස් කර්ව් එකක් කියන්නේ මෙහෙම කර්ව් එක ඇවිල්ලා මෙහෙම කර්ව් එකක් ඇවිල්ලා ඊට පස්සේ එකපාරට අනිත් කර්ව් එකට යනවා. ඒතර මැද ටැන්ජන්ට් එකක් නැහැ. ඒකට එක රිවර්ස් කර්ව් එක without tangent ඊළඟට සමහර ටැන්ජන්ට් එකක් එක්ක ට්‍රාන්සිට් වෙන අවස්ථා තියෙනවා. එතකොට අපි බලමු අපිට ඉස්සරහට දැන් සුපර්ලේෂන් වලදී බලමු අපි මේවා කොහොමද ඩිසයිඩ් කරන්න කියලා. දැන් මෙතන මේ තියෙන්නේ ට්‍රාන්සිෂන් එකක් එක්ක ස්පොට් ස්මෝල් ටැන්ජන්ට් එකක් එක්ක ආපු කර්ව් එකක්. ඊළඟට තව දෙයක් ඊළඟ දේ තමයි යුනිඩිරෙක්ෂනල් කර්ව්. යුනිඩිරෙක්ෂනල් කර්ව් කියන්නේ එකම පැත්තට තියෙන කර්ව් දෙකක්. මෙතනක් තියෙනවා මේ කර්ව් එකක් තියෙනවා ඊට පස්සේ පොඩි ටැන්ජන්ට් එකක් තියෙනවා ආවෝ ඒ જાතියම කර්ව් එකක් තියෙනවා. ඒකට කියන යුනිඩිරෙක්ෂනල් කර්ව්. මේ රේඩියස් දෙකක් කර්ව් දෙකේ තියෙන්නේ. මැද පොඩි ටැන්ජන්ට් එකක් මෙතන තියෙනවා. මෙතන ටැන්ජන්ට් එකක් නැතුවම රේඩියස් දෙකක් තියෙනවා. මෙතන කොමන් ටැන්ජන්ට් එකක් අපි කියලා මේකට එක තැනක කොමන් ටැන්ජන්ට් එකක්. නැත්නම් ටැන්ජන්ට් එකක් නැහැ. එතනින්ම අනිත් රේඩියස් එකට මාරු වෙනවා. ඒතර මේ උඩ ඉමේජ් එකේ තියෙන්නේ ඒ වගේ අවස්ථාවක්. සිම්පල් කර්ව් එකක්. ඒ කියන්නේ මුලින්ම උඩ ඉමේජ් එකේ තියෙන සිම්පල් කර්ව් එකක්. මුකුත්ම නැතුව මේ මම මෙතන කියනවා වගේ. මෙතන මෙන්න මේ දෙවෙනි ඉමේජ් එකේ මෙන්න මේ අවස්ථාව බැලුවොත් මේක රිවර්ස් කර්ව් එකක්. මේ රිවර්ස් කර්ව් එකක් තියෙනවා. ඊළඟට මේ කර්ව් එකයි මෙතන කැයි බැලුවොත් එහෙම මෙතන තියෙන්නේ කම්පවුන්ඩ් නැත්නම් මේකට කම්පවුන්ඩ් කියලා කියනවා. නැත්නම් යුනිඩිරෙක්ෂනල් කර්ව්. මේ එකම පැත්තට තියෙන කර්ව් දෙකක් මැදින් පොඩි ටැන්ජන්ට් එකකින් යා වෙලා. එතකොට මෙන්න මේ කර්ව් වර්ග තමයි හයිවේ ඩිසයින් වලදී අපිට යූස් වෙන්නේ. සිම්පල් කර්ව්, යුනිඩිරෙක්ෂනල් කර්ව්, රිවර්ස් කර්ව්. ඊට අමතරව මේවා කනෙක්ට් කරන්න ට්‍රාන්සිෂන් කර්ව්ස් ඕනි වෙනවා. අර මම කලින් කිව්වා වගේ. එතකොට මේ ටික තමයි අද කතා කරන්න තියෙන්නේ. හොරිසොන්ටල් ඇලයින්මන්ට් එක යටතේ